දැන් අපි අවිල තියෙන paper discussion එකේ part 2 එක මොකද්ද review කරන රචනා ප්‍රශ්නේ. ඒකට කලින් අපි practical එක මේකේ තියෙන practical එක පොඩ්ඩක් සාකච්ඡා කරලෙමු. දැන් මාතෘකාව practical number 2 practical number 1 paper number 12 එකේදී කතා කරා. micrometer ස්කෘප් ප්‍රමාණයක් භාවිතයෙන් micrometer ස්කෘප් ප්‍රමාණයක් භාවිතයෙන් micrometer ස්කෘප් ප්‍රමාණයක් භාවිතයෙන් මිනුම් ලබා ගැනීම. මිනුම් ලබා ගැනීම. ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය micrometer ස්කෘප් ප්‍රමාණයක් තරු දාලා යටින් ලියන්න. වාණේ කම්බියක් සිහින් කම්බියක් සිහින් තබ කම්බියක් වීදුරු ගෝලයක් වරහන් ඇතුළේ මිලිමීටර් 5ක් පමණ වන අන්වික්ෂ කදාවක් ඡායා පිටපත් කඳාවක් ඡායා පිටපත් කඩදාසියක්. ඊට පස්සේ අදින් ලියන්න සිද්ධාන්තය ලියන්න. ස්කෘප්පු අන්තරාලය සිම්පල් x ද ස්කෘප්පු අන්තරාලය සිම්පල් x ද වෘත්ත පරිමාණයේ කොටස් ගණන එන්න නම් පහලේ ලියන්න. අදාළ ඒකක වලින් උපකරණයේ කුඩා මිනුම සමානයි. මොකද්ද? අන්තරාලය බෙදීම n කියන්නේ වෘත්තාකාර කොටස් ගන්න. මොකක්ද එතකොට අන්තරාලය කියන්නේ? හරිද? මේ ස්කෘප්පු නියනයක් තිබ්බත් නට් එකක් මේ නට් එක එක වටයක් කරකිනකොට මෙයා චලනය වෙන ප්‍රමාණයට අපි කියනවා අන්තරාලය කියලා. එතකොට සිද්ධාන්තය තමයි මොකද්ද? මේ නට් එක යම් ප්‍රමාණයක් කරකිනකොට හරි මේ දිදාලය කරකිනවා. ඒක තමයි වට පරිමාණය තියෙන්නේ. ඒ වට පරිමාණය ආපාතනය කරන කෝණය කොටස් ගන්න ප්‍රධාන කුඩා මිනිමෙන් ගුණ කරලා වෘත්තාකාර කොටස් ගන්න එකතු කරගන්න හොයාගන්නවා. ප්‍රධාන පරිමාණය කොටස් ගන්න හොයාගන්නවා. ඒ දෙක එකතු කරලා අපි මොකද්ද අපිට උපකරණේ කුඩා මිනිම හොයාගන්න පුළුවන්. හරි මේ රූපෙන් ඔයාලට පේන්නේ කිනිහි මයික්‍රෝමීටර් ස්කෘප් ප්‍රමාණයක පෙනුම. මේකේ අපි දන්නවා මේක තමයි කිනිහිරය, මේක ඉද්ද, ඕකේ, මේක දිදාලය, මේක දිදාලිස, මේක විල්ල. එහෙම නැත්නම් අපි ඔකට කියන නට් එක කියලා කියනවා. මේක තමයි U frame එක. එතකොට මෙතන තියෙනවා මුරිච්ඡනයක්. හරි මෙතන මුරිච්ඡනයක් තියෙනවා. හරි මුරිච්ඡනය. මේ තියෙන්නේ විල්ල. විල්ල කියන්නේ ඇත්තටම නට් එක. නට් එක තුලින් යන්නේ. මේ විල්ල තුලින් ඉද්ද එහෙට මෙහෙට ගෙනිනවා. මොකෙන්ද? මේ දිදාලය කැරකීමෙන්. අපි සාමාන්‍ය දිදාලයෙන් කරකවනවා විශාල ප්‍රමාණයෙන් ගෙනියන්න උනොත් අපි අවසානයේ වස්තු ස්පර්ශ වුණාම කරකවන්නේ මොකද්ද? දිදාල හිසින්. ඒ දිදාල හිසින් කරකවන්නේ වස්තුව ඉද්ද හා කිනිහිරය අතර ස්පර්ශ වුණාම ඉද්ද එකතැන කට ගාහඩින් කැඩෙනවා. නැත්නම් එකතැන කැරකෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මේ වස්තුව සහ ඉද්ද ස්පර්ශ වෙලා වස්තු ස්පර්ශ වෙලා තියෙන ඉද්ද හා කිනිහිර අතර ස්පර්ශ වෙලා තියෙනවා. මේක නැති වුණොත් අපි තවදුරටත් මේ කරකවන්න ගියොත් මොකද වෙන්නේ? මේක උපකරණය හානි වෙන්න පුළුවන්. ඇයි? උපකරණය අපි දැන් නට් එකක් තද කරන එක දැන් වර්නි කැලිපරයක් කියන්නේ එහෙට මෙහෙට ගෙනියන එක අපිට ලොකු ප්‍රෙෂරයකට තද කරන්න බෑ. නමුත් ඉද්දෙන් කරකවන දිදාලෙන් කරකවනකොට ඉද්ද තුලින් මේ ඉද්ද ඉස්සරහට යනකොට මේ මුරිච්චනේ නට් එක ඇතුලෙන් නැත්නම් විල්ල ඇතුලෙන්
එතකොට මොකද වෙන්නේ? මේක අපිට තවදුරටත් තද කරන්න පුළුවන්. නට් එකක් අපි දාලා ගොඩක් අපිට තද කරන්න පුළුවන් ඉස්සරහට. එතකොට ඒක නවත්තන්න උපකරණයට සිදුවන හානිය ආයම කරන්න. ඒ වගේම තමයි උපකරණයේ මිනුම නිවැරදිව ලබා ගන්න උපකරණයේ මොකද්ද වස්තුව අධික තෙරපීම නවත්තන්න මේ දිදාලිස කියන කැලල තියෙනවා. හරි? දිදාලිස කැලල තියෙනවා. එතකොට දිදාලයේ තමයි වෘත්තාකාර කොටස තියෙන්නේ. මෙන්න මේ කොටසේ අපිට තියෙනවා රේඛීය පරිමාණය. මේකෙදි වෙන්නේ මොකද්ද? කරකවනකොට මේක රේඛීව ගමන් කරනවා. එක වටයක් කරකවනකොට අන්තරාල ප්‍රමාණයක් කැරකෙනවා. යම් ප්‍රමාණයක් කැරකුණාම කැරකෙන දිග ප්‍රමාණය අන්තරාලයට අඩු කොටසක් නම් ඒක කොටස් ගාණින් වැඩි කරලා ගන්න එක තමයි කරන්න. ඔයගොල්ලෝ ඒක දන්න නිසා මම ලොකුවට ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් අපි අවශ්‍ය තේරි ටික කරමු. දැන් මෙතනදී අපිට එනවා කොටස් දෙකක්. මෙන්න මේක වැදගත්. එකක් තමයි මොකද්ද? මූලාංක දෝෂය. මූලාංක දෝෂය කියන්නේ මොකද්ද? රේඛීය පරිමාණයේ බිඳුව. හරි? මෙන්න දැන් වෘත්තාකාර පරිමාණය ආවොත් දරුවෝ ඒකේ බිඳුවයි මේකේ බිඳුවයි මොකක් වෙනවද? එක මත සමපාත වෙනවා. එහෙනම් මේක මූලාංක දෝෂයක් නෑ. නැත. අපි හිතමු මෙහෙම බිඳුව තියෙනවා. හරි? මේක තමයි 5, මේක තමයි 10. දැන් මේ කැරකෙන්නේ කොහමද? මේ පැත්තට යනකොට දරුවෝ බිඳුව 1 2 3 4 5. අපි හිතමු මෙන්න මේක 5 නැවතිලා තියෙනවා. දැන් බිඳුව මෙතන. හරි? මෙතන 10. එහෙනම් මෙහෙම නැවතිලා තියෙනවා. එහෙනම් අපි මොකද්ද? අපිට බලමු ඉද්දහ කිනිහෙරේ පිහිටන්නේ කොහොමද කියලා. මෙන්න ඉද්ද තියෙනවා. මෙන්න කිනිහෙරේ අතර යම් ગેප් එකක් තියෙනවානේ. මේ ગેප් එක මෙන්න මේ දුරට සමානයි. එහෙනම් මේ වෙලාවේදී බිඳුවට කලින් නැවතිලා තියෙනවා. ඒක හොයන්න කොහොමද මේ සම්පාද වෙලා තියෙන කොටස? කොටස් කිත කොටස් 5යි. උපකරණේ කුඩා මිලිමෙන් ගුණ කරාම අපිට එනවා 0.05 මිලිමීටර. එහෙනම් මේක මූලාංග දෝෂය 0.05. මේක මොකක් කරන්න ඕනද? එක අඩු කරන්න ඕන. අඩු කරන්න ඕන. එහෙනම් මේක මොන මූලාංග දෝෂයක්ද? මේක ධන මූලාංග දෝෂයක්. ඍණ මූලාංග දෝෂයක් කියන්නේ මොකක්ද? ඍණ මූලාංග දෝෂයකදී මේ බිඳුව පහු කරන් තියෙනවා. එතකොට පේන්නේ නැහැ දරුවේ. මෙහෙම ගිහිල්ලා තියෙන්නේ. දැන් එතකොට හරි බිඳුව පහු කරන්න ඕනේ. ඒ කියන්නේ බිඳුව පහු කරලා තියෙනවා නේ. බිඳුව මෙතන තියෙනවා, මෙතන 95 විතර තියෙනවා. හරි? මෙහෙ 5 තියෙනවා. දැන් මෙයාව පේන්නේ නැහැ. මෙයා අස්සේ ඉන්නේ. හරි? එහෙනම් කොටස් 5ක් මෙහෙට ගිහිල්ලා තියෙනවා. එහෙනම් මූලාංග දෝෂයන් මේ කොටස් 5 තියෙන වැඩි කරන්න 0.05න් වැඩි කරන්න ඕනේ. එහෙනම් මේක මොකක් කරන්නද එකතු කරන්න ඕනේ. මේකට කියනවා ඍණ මූලාංග දෝෂයක්. හරි? මේක මේ වෙලාවේදී ඉද්දහ කිනිහෙරේ මෙහෙම ටච් වෙලා තියෙනවා. හරි? දැන් මෙතනදී මෙතනදී මෙයාලා අතර මොන හරි හිර වෙලා තියෙනවා. මෙතනදී දැන් බිඳුව සමපාත වුණාම මෙහෙම. තවදුරටත් යනවා කියන්නේ මේක මොන වෙලා තියෙනවද? මේක ගෙවිලා තියෙන එකක් කවුරු හරි කෙනෙක් ගෙවිලා තියෙනවා. එතකොට මේක තව මෙහෙට යනවා. එතකොට මේ වගේ එකක් කියනවා අපි ඍණ මූලාංග දෝෂයක්. මේක අපි අනිවාර්යෙන් එකතු කරන්න ඕනේ. එතකොට සිද්ධාන්ත අපිට මේකේ ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් මූලාංග දෝෂ දෙකක් තියෙන. එකක් තමයි ඍණ මූලාංග දෝෂය සහ ධන මූලාංග දෝෂය. හරි. කොහොමද අපි මයික්‍රෝමීටර ස්කෝර් පාඩම් භාවිත කරන්නේ? අපි ඉද්දහ කෙනෙහිරේ ස්පර්ශ වන තේ අපි වස්තුවක් ඉස්සල්ලාම ඕනෑම උපකරණයක කුඩා මිනුම හොයාගෙන ඒකේ මූලාංග දෝෂයක් තියෙනවද කියලා බලනවා. තියෙනවා නම් මූලාංග වරදක් තියෙනවා නම් ඒක සටහන් කරගන්න. හරි? ලියන ක්‍රමයට ලියන්නේ මෙහෙම. මයික්‍රෝමීටර ස්කෝර් ප්‍රමාණය කුඩා මිනුම හොයාගන්න. මයික්‍රෝමීටර ස්කෝර් ප්‍රමාණය කුඩා මිනුම ලබා ගන්න. ඊළඟට අදින් ලියන තරුවක් දාලා ඉද්දහ කෙනෙහිරේ ස්පර්ශ වන පරිදි දිදාල හිස පමණක් අල්වක් කරකවන්න. ඉද්දහ කෙනෙහිරේ ස්පර්ශ වන සමග ස්පර්ශ වන පරිදි දිදාල හිසෙන් පමණක් අල්වක් කරකවන්න. ඉද්දහ කෙනෙහිරේ ස්පර්ශ වූ විට ඉද්දහ කෙනෙහිරේ යම් වස්තුවක් සමග ස්පර්ශ වූ විට ඉද්දහ කෙනෙහිරේ යම් වස්තුවක් සමග ස්පර්ශ වූ විට ටක් 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 ශබ්දය නගමින් දිදාලෙස කැරකි. හරි? සකැරකි. පල්ලෙහා ලියන්න.
ඉද්දහ කෙනෙහිර ස්පර්ශ වූ විට මූලාංක වරදක් පෙන්වයි නම් ඒ සටහන් කරගන්න. හරි. එක. දැන් අපි යන්නේ කම්බිය විස්කම්බය මනින්න. යන්න. කම්බිය විස්කම් එක කම්බිය විස්කම්බය මැනීමේදී කම්බිය ඉද්දහ කෙනෙහිර අතර රඳවා කම්බිය ඉද්දහ කෙනෙහිර අතර රඳවා දිදාලිස කරකවා විස්කම්බේ අගය ලබා ගන්න. විස්කම්බේ අගය ලබා ගන්න. එහි යක්ෂ අංශක 90කින් කරකවා තවත් පාඨාංකයක් ලබා ගන්න. කම්බිය ස්ථාන තුනකින් කම්බිය ස්ථාන තුනකින් වරහන් ඇතුලේ ඉහළ කෙළවර පහළ කෙළවර සහ මැද වරහන් වහන. කම්බිය ස්ථාන තුනකින් වරහන් ඇතුලේ ඉහළ කෙළවර පහළ කෙළවර හා මැද. අපි එහෙම තමයි සාමාන්‍යයෙන් ගන්නේ. පාඨාංක ලබාගෙන මූලාංග දෝෂයක් නම් සංශෝධිත පාඨාංක මූලාංග දෝෂයක් නම් සංශෝධිත පාඨාංක මූලාංග දෝෂ තියෙනවා නම් සංශෝධිත පාඨාංක වගුවක සටහන් කරගන්න. වගුවක සටහන් කරගන්න. දෙකට යන්න. දැන් අපි ගෝලයේ විස්කම්බය මයින් යන්නේ. ගෝලයේ ඉද්දහ කෙනෙහි අතර රඳවා ගෝලයේ ඉද්දහ කෙනෙහි අතර රඳවා එකිනෙකට ලම්බක විස්කම්බ තුනක් එකිනෙකට ලම්බක විස්කම්බ තුනක් පාඨාංක ලෙසගෙන මූලාංග දෝෂයක් නැත්නම් සංශෝධිත පාඨාංක මූලාංග දෝෂයක් තියෙනවා නම් සංශෝධිත පාඨාංක වගුවක සටහන් කරගන්න. හරි. 3. දැන් අන්වික්ෂ කදාවකුත් තියෙනවානේ. අපි එකත් ලියමු. අන්වික්ෂ කදාව කියන්නේ මෙහෙම මේකක් ඈ අර වීදුරු තැටියක්. අපි මේකටනේ මොනවා හරි එකක් දාලා සාමාන්‍ය ටෙස්ට් කරන්නේ අරක බලන්නේ. අක්ෂ කදාව ඉද්දහ කෙනෙහිර අතර රඳවා ස්ථාන තුනකින් ඝනකම් ලබාගෙන සංශෝධිත පාඨාංක වග්ගත කරන්න. සංශෝධිත පාඨාංක වග්ගත කරන්න. සංශෝධිත කියන්නේ මූලාංග දෝෂයක් තියෙනවා නම් ඒක මොන කරලා වග්ගත කරන්න. දැන් ඡායා පිටපතක් තියෙනකොට අපි දන්නවා ඡායා පිටපතක මොකද කඩදාසි ඡායා පිටපත කඩදාසි උස අඩුයි. එතකොට ඒක කුඩා මිනුමටත් වඩා කුඩා වෙන්න පුළුවන්. ඒක නිසා අපි කරන්නේ ඒක යම් කැබිලි ප්‍රමාණයකට කපා ගන්න. හරි? සැලකිය යුතු ප්‍රමාණයක් කපාගෙන ඒව එක එකමත් තිබිලා ඒකේ ඝනකම් මනගෙන තමයි පාඨාංක ලබා ගන්න. ලියන්න. ඡායා පිටපත 4 ඡායා පිටපත කඩදාසියේ කැබිලි විශ්සකට කපා කැබිලි අපි 2යි 4යි 8යි 9යි ඔව් 20කට විතර කපමු. කැබිලි 20කට කපා ඒවා එක එක මත තබා ඒවා එක මතයක තබා ඒවායේ ඝනකම් ස්ථාන තුනකින් ලබාගෙන සංශෝධිත පාඨාංක වග්ගත කරන්න. සංශෝධිත පාඨාංක වග්ගත කරන්න. ඊළඟ ලියා ගන්න පාඨාංක හා ගණනය. ඉස්සලාම් ලියා ගන්න ඕනේ කුඩාම මිනුම. ඊට පස්සේ ලියන්න ඕනේ මූලාංක දෝෂයක් තියෙනවා නම් ඒක ලියා ගන්න ඕනේ. හරි.
පල්ලෙන් ලියන්න. ලබාගත් පාඨාංක එකතු කර ලබාගත් පාඨාංක එකතු කර පාඨාංක ගණනෙන් බෙදීමෙන් එක් එක් අවස්ථාවේ අදාළ මිනුම් ගණනය කරගත හැකිය. ගණනය කරගත හැකිය. හරි. ලියන්න සටහන. හරි. මේකද වැදගත් වෙනවා මයික්‍රෝමීටර විස්සා ප්‍රධාන පරිමාණයේ බිඳුවයි වෘත්තාකාර බිඳුව සම්පාත වෙනවද නැද්ද? එතකොට මූලාංග දෝෂය කියව ගන්න ඕනි. ඒක ධන මූලාංග දෝෂයක්ද මූලාංග දෝෂයක්ද කියන එක හරියටම දැනගන්න ඕනි. ඒක දැනගෙන ඒක අදාළ සංශෝධනය කරන්න. ලියන්න. මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණයේ මූලාංග දෝෂයේ සිදු කරන කියවන ආකාරයත් මූලාංක වර්ධ කියවන ආකාරයත් ශෝධනය සඳහා එමාගේ එකතු කරනවාද අඩු කරනවාද යන්න තීරණය කිරීමත් ශෝධනය සඳහා එමාගේ මිනුමෙන් අඩු කරනවාද මිනුමට එකතු කරනවාද යන්න තීරණය කිරීමත් ඉතාමත් වැදගත්. හරි, ඉතාමත් වැදගත්. මේ රූපයෙන් ඔයාලට පේනවා ඇති මේකේ ඉද්දා කෙනෙහිර ස්පර්ශ වෙනකොට මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණයේ මේ දිදාලය පිහිටන ආකාරය ප්‍රධාන පරිමාණයේ පිහිටන ආකාර දෙකක්. එතකොට පළවෙනි රූපයෙන් අපිට පේනවා ඒකේ වෘත්තාකාර බිඳුවයි රේඛීය බිඳුවයි සමපාත වෙලා නැහැ. ඒක රැඳිලා තියෙනවා බිඳුවට ඉහළින් රේඛා දෙකක්. එහෙනම් තවත් රේඛා දෙකක් භ්‍රමණය වෙන්න ඕන. කොච්චර භ්‍රමණය වෙන්න ඕනිද? ඒ භ්‍රමණය වෙන්න ඕන කොටස් දෙකක්. ඒක භ්‍රමණය වෙනකොට කොටස් දෙක වෘත්තා මේ දිදාලයේ කොච්චරක් ඉස්සරහට ගමන් කරනවද? 2 වැඩි කිර 0.01යි 0.2ක 0.02ක දුරක් ඉස්සරහට ගන්නේ කරනවා. එහෙනම් මේක ධන මූලාංග දෝෂයක්. මේක මොකක් කරන්න ඕනද? මේක එකතු කරන්න ඕන. එතකොට අපිට පේනවා තුන්වෙනි මේ ඊළඟ රූපේ. හරි? ඊළඟ රූපේ අපිට දෙවෙනි රූපේ අපිට පේනවා මේකේ බිඳුව පහු කරලා බිඳුව වැහිලත් එක්ක රේඛීය පරිමාණ බිඳුව වැහිලා රේඛීය පරිමාණ බිඳුව පහු කරා කොටස් කීයක් ගිහිල්ලාද? එක කොටසක් ගිහිල්ලා තියෙනවා. හරි, එක කොටසක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේක සාමාන්‍යයෙන් අපි ඍණු මූලාංග දෝෂ හන කොහොමද? කොටස් ගාන සමපාත කොටස් ගානෙන් අඩු කරනවා. ඒ කියන්නේ 50 49න් අඩු කරනවා. එකයි. ඒකම තමයි මෙතන තියෙන කොටස් එකයි. නෑ එක අඩු වැඩි කරනවා 0.01. එහෙනම් මේකේ සංශෝධනය වෙනවා 0.01 වැරද්දක් තියෙනවා. මේක මොකක් කරන්න ඕනද? මේක අනිවාර්යෙන් අපි එකතු කරන්න ඕන. ඊට පස්සේ එකතු කරන්න ඕන. හරි. හරි. ඕකේ. දැන් මේ රූප දෙක ඔයාලා ඇද ගන්න. හරි. මේ රූප දෙක ඔයාලා ඇද ගන්න. මේ රූප දෙක ඔයාලා ඇද ගන්න. මේකට යටින් ලියන්න මේ ධන මූලාංග දෝෂය මේක ඍණ මූලාංග දෝෂය කොච්චරද කියලා ලියා ගන්න. මේක කොටස් දෙකක් වැඩි කිරීම 0.01 කියන්නේ 0.02 මිලිමීටර මිලිමීටර යටි ලියා ගන්න. මෙය අවසාන පාඨාංකයෙන් අඩු කළ යුතුයි. මේකටත් ලියා ගන්න දෝෂය කීයද? 1 වැඩි කිරීම 0.01 ලස්සනට ලියා ගන්න. මට මේක ලියන්න බෑ. එහෙනම් 0.01 මිලිලීටර් කියලා එනවා. එහෙනම් මෙය අවසාන පාඨාංකයට එකතු කරන්න ඕනි කියලා ලියන්න. හරි. මේ ධන මූලාංග දෝෂය මේ ඍණ මූලාංග දෝෂය මේක අඩු කරන්න ඕනි. මේක එකතු කරන්න ඕනි. හරි. මේක ඔයාලා ලස්සනට ලියා ගන්න. හරි. ඊළඟට දැන් ඡායා පිටපතේ ඝනකම
මයින්කොට අපි මේ උපකරණේ මයින්කොට මෙන්න මේක වැදගත් වෙනවා. අපි ගන්න ඕනේ උපකරණේ ප්‍රතිශත දෝෂයේ 100ට වඩා අඩු වෙන උසක් ගන්න ඕනේ. ඒක හොයන්න පුළුවන් කොහොමද? අපි දැන් උපකරණේ කුඩා මින බෙන්සර් 1යි බෙදීම අපි හිතමු ඡායාරූප ගණකම ගන්න ඕන ප්‍රමාණය x කියලා. ඒක 100න් වැඩි කරමු. එහෙනම් අපිට පේනවා x සමානයි කීයද? මිලිමීටර එකයි. එහෙනම් අනිවාර්යෙන් අපි ගනු ලබන ඡායාරූප පිටපත් ඝනකම සෙන්ටිමීටර් 1කට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට එකක් ගත්තොත් හරියන්නේ නැහැ. එහෙනම් අපි ඒකට සමාන ගන්න. අපි හිතමු නිකන් වැරදිලා නිකන් හිතමු ඡායා පිටපත ඝනකම මිලිමීටර් 0.1 මිලිමීටර කියලා. එහෙනම් ඔයා කොටස් කීයක් ගන්න ඕනද? අඩුම තරමේ කොටස් 10කට වඩා ගන්න ඕනි. එහෙම නැත්නම් සිදුවෙන දෝෂය ඊටම වැඩි. මේ මයික්‍රොමීටර ස්ක්‍රූ මානෙන් මේක මනින්න පුළුවන්. නමුත් සැලකිය යුතු දෝෂ අවම වන විදිහට මනින්න වඩාත්ම සුදුසු වන්නේ කොටස් 10ක්වත් අරගෙන. හරි. ඒක ලියමු අපි යටින් අරකට යටින් කියන්න. ඡායා පිටපත් කඩදාසියේ ඝනකම මැනීමේදී ප්‍රතිශත දෝෂයේ 100ට එකකට වඩා ප්‍රතිශත දෝෂයේ 100ට එකක් හෝ ඊට අඩු වන ලෙස ඝනකම් පාඨාංකය ලැබෙන පරිදි ඡායා පිටපත් කැබලි ගන්න තෝරාගත යුතුය. හරි. ඡායා පිටපත් කැබලි ගන්න තෝරාගත යුතුය. හරි. එතකොට මූලික වශයෙන් අපිට කතා කරන්න තියෙන ওই ටික අපි ඉදිරි ටික අපේ තියෙන ඊළඟ මේ පේපර් එකේ තියෙන ප්‍රශ්න ටිකත් එක්ක අපි සාකච්ඡා කරමු.